කරුණා අම්මන් කියනවා මම කරුණා අම්මන් මම කොරුණාවට වඩා භයානක මිනිහෙක් මම දවසට රණවිරෝ 3000ක් මරුවා කියලා ඌ කියනවා. දැන් අපිට කියන සටන් පාට නැහැ. රෝස් එක්ක යාළුයි. රෝස් මාත් යාළුයි මාත් බඳලා නැහැ. රෝස්ත් බඳලා නැහැ. අඩු ගානේ රෝස් බැන්දොත් මට නීතිඥයෙක් ඉඳ රෝස් මට හිරයන් නැතුව ඉන්න පුළුවන්. මට දැන් නඩු 36ක් තියෙනින්ද එකම විසඳුම පංචරාමනායකගේ සහ රෝස්ගේ විවාහය. නෑ නෑ ඔයා කියන එක මං අහනවා වා වැලිබර තාරබර දාලා මෙතන නැති ප්‍රශ්නයක් ඇති කියලා මාව ආයෙ හිරි අරින්න යන්න. මම ළඟදී යනවා ගෝල් ෆේස් එකේ. මං ගෝල් ෆේස් එකේ ඇවිදගෙන යනවා. ගෝල් ෆේස් කොළඹ ගෝල් ෆේස් නම්බර් 1 ගෝල් ෆේස් එකේ ගාලු පාර අංක 1 ඒ ඉඩමිස්රාය පිටින් ඇවිදගෙන ඇද්දි මං කියනකොට ගිහිල්ලා බලන්න ගෝල් ෆේස් එකේ ඉස්සරහේ වාහනක යද්දි බලන්න බණ්ඩාරනායක ලොක්කා ඉන්න දත් පිටි කාගෙන අත පිටි බලවගෙන. ජකා නේදලා. ඒ මොණ්ඩ තුනෙන් දෙක නැතුව මෙහෙම කරනවා නම් තුන දුන්නොත් කොහොම වෙයිද ලොක්කා? අනිවාර්යෙන් තුනම චීනෙට විකුණලා තමයි නවත්තන්නේ. දැන් මේ වීඩියෝ සේරමල්ල ෆෝන් ඕන් කරගෙන ඉන්නවා මට බඩු හරියට මම එළිනවට කැමතිම නෑ නේ අද ගන්න. ලෝකයද ඔහොම කිව්වම ලෝකයේ සුපිරිම හඬපඩ දීවල්ක දැන් අල්ලගෙන දැන් පොලිසිය ඇවිල්ලා තියෙනවා. ඒ මොණ්ඩ තුනෙන් දෙක නැතුව මෙහෙම කරනවා නම් තුන දුන්නොත් කොහොම වෙයිද ලොක්කා? අනිවාර්යෙන් තුනම චීනෙට විකුණලා තමයි නවත්තන්නේ. මේ හොර හැතිකරේට ආයෙනම් අහු වෙන්න එපා. මුන් හොරු, මුන් මිනිමරුවෝ, මුන් පස්සොරු, වැලි හොරු, බොරළු හොරු, කුඩුකාරෝ, කප්පන්කාරෝ. අපි කිව්ව දේවල් බොරු වෙලා නැහැ අම්මේ තාත්තා. අද කොටින්ම කිව්වොත් නාකොටික්ස් එකෙන් අල්ලන කුඩු ටික උසාවියේ කුඩු පිටි වෙලා කුඩු ටික යනවා කුඩු ගාව. නොගෙන ඇත්ත කතා කරන ඔබේම තැන. රටේ මතය ඔබේ අතේ දුරකථනයට. ලයිව් වීඩියෝ කරන ඉඳ පොඩ්ඩක් පරිස්සමෙන් කතා කරන්න ඕනේ. නැත්නම් නෑ නඩු 36ක් තියෙනවා ඒකයි. උඹගේ මම නිරයන් උන්නද නේ. right thank you ජයවා. ඊළඟට ඉතින් කෙලින් කතා කරලා කෙලින් වැඩ කරලා හාල් බෙදන්න ගිහිල්ලා හිරේ ගිහිල්ලා ඉන්නේ මිනිහෙක් මම. දැන් ඉන්නේ නඩු තුනක අප පිට අපේ නීතිඥතුමිය දන්නවා ඒක. එතුමිය හැම නඩුවටම ආවා. නොමිනේ නීතිඥ පහසුකම් දෙන්න මේ කොළඹ පව ආවා. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ආවා. ඉතින් මට කියන්න තියෙන ආදරණීය අම්මේ තාත්තේ අප ඉදිරිපිට ස්වර්ණමය අවස්ථාවක් ලැබිලා තියෙනවා. මට පොඩි දුකක් තියෙනවා මේ අවස්ථාවේ. අපි එක්ක හිටපු පක්ෂය අපේ තාවින්දලගේ රෝස්ලගේ අපේ පක්ෂේ වන අලියා එක්ක හිටියානම් මේ අවස්ථාවේ කොච්චර ලොකු දිනුවකට යන්න තිබුණාද කියලා. නමුත් අපි මේ අවස්ථාවේ බෙදිලා අපි දුරකථනයට ගිහිලා තියෙනවා. ඒක හොඳයි කියලා කියනවා. ඇත්තෙන්ම හොඳයි. නමුත් හිටියනම් තවත් වැඩි മന്ത്രി සංඛ්‍යාවක් ගන්න තිබුණා. මොකද එච්චර වැරදි ගොඩක් මේ ආණ්ඩුව කරගෙන යනවා. මේ වගේ මාස 9ක් ඇතුළත එපා වුණ ආණ්ඩුවක් මම ඉතිහාසයේ කවදාවත් දැකලා නැහැ. ඒක අතිශෝක්තියෙන් වැලිබර තාරබර එක කියන කතාවක් නෙමෙයි අම්මේ තාත්තේ. මෙච්චර පොඩි කාලේ මෙච්චර පීචන් වෙච්ච ආණ්ඩුවක් මෙච්චර ලේසියෙන් පරක් ගන්න පුළුවන් ආණ්ඩුවක් තියෙද්දි අපි එකට නොහිටියේ ගැන මම වගේ පොඩි කනගාටුවක් තියෙනවා. නමුත් අද ඒ අලියත් සමග ගිහිල්ලා ඉන්නේ අර හොර කණ්ඩායම හින්දා. එතන බැංකු හොරු ඉන්නවා. එතන ඇවන්ගාඩ් හොරු ඉන්නවා. ඒ හින්දා අපිට කිසිම චෝදනාවක් නැහැ මේ අලුත් නැවුම් තරුණ නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්න පක්ෂේ මේ වගේ එකෙන්ම අපිට දිනන්න පුළුවන් මේක. ඒ වගේම ගෝඨාභය මහත්තයා මේ නාගන්න නාගනිල්ල බලද්දී මම හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හොඳයි කියලා මේ අවස්ථාවේ හිතෙනවා. අපේ තාත්තේ මොනවා වුණත් යහපාලනේ මට විරුද්ධවයි සමහර අය. නමුත් මම මේ නිවැරදි කිරීම වලට යටත්ව මම කියන්නම්
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපි කවුරුත් එකතු වෙලා පත් කරගත් අවස්ථාවේ කාවින්ද රෝස් මැදිනි GSP+ ලබා ගත්තා. රජයේ සේවකයන්ගේ රුපියල් 10000ක් පරිවැඩි කළා. පාසල් රක්ෂණය අරන් දුන්නා. ජී සමුළුව හරහා රටවල් 21ක් යාළු කරගෙන ලොකු ප්‍රෝග්‍රෑම් එකකට ගියා. යුරෝපා මාළු දහන ඉවත් කරගත්තා. රජයේ සේවකයන්ට 10000ක පරිවැඩි කළා. මුම්මුණ බමුණක්ද කළේ? ගෝඨාභය රාජපක්ෂ ලොක්කා මන් දොස් කියනවා බයිනව නෙමෙයි ඇත්ත කතාව තිත්ත ඇත්ත ඉරේ කියන්න ඕනේ මොනවද කළේ ගෝඨාභය ලොක්කා ඇවිල්ලා ඒ අයම කියනවා එයාගෙම කැබිනට් ඇමතිවරු කියනවා අම්මේ තාත්තේ කරුණා අම්මන් කියනවා මම කරුණා අම්මන් මම කොරුණාවට වඩා භයානක මිනිහෙක් මම දවසට රණවිරෝ 3000ක් මරුවා කියලා ඌ කියනවා දැන් අපිට කියන සටන් පාට නැහැ කිලිනොච්චියෙත් මැරුවලු 10 ගාන. දැන් ඒ පක්ෂෙම උඹු ගහ ගන්නවා. එහෙන් දයාසිරි කවුද? ප්‍රසන්න රණතුංගය ගහ ගන්නවා. අපිට උන්ට බණින්න දෙයක් ඉතුරු කරලා නැහැ. දයාසිරි ජයසේකර නීතිඥතුමා කියනවා ප්‍රසන්න රණතුංග ගැන හිතලා වෙන්නද කියන්නේ නේද? එයා මොනවද කිව්වේ? හරියට මොකද්ද මචං? කන්ද බඩ මහත ඔළුව නැති. එයාගේ ඉන්න ලේකම්ගේ නම මල්ලිගේ නම ටයිල් සමින්ද. කුඩ්ඩේ. ඒ කුඩ්ඩා තමයිලු අර නාකොටික්ස් එකෙන් උසාවියේ නඩු වහන්න උස්සලා හිරේ දැන් ඉන්න 16 දෙනෙක් ඉන්නේ. ඒ 16 දෙනා එක්ක එකතු වෙලා හාල්ලස්සේ කුඩු ගහලා විකුණුපු එකලු ප්‍රසන්න රණතුංග කියන මේ වැඩිම මනාපගත්ත ගම්පා දිස්ත්‍රික්කයේ එයාගේ පෞද්ගලිකම්ගේ මල්ලි. ඉතින් මේවා කියන්නේ අපි නෙමෙයි. දයාසිරි ජයසේකර ඒගොල්ලන්ගේ බය කියන්නේ. ඒතකොට ප්‍රසන්න රණතුංග කියනවා මෛත්‍රීපාල සිරිසේනගේ ජයවිච්ච එකටවත් ඡන්ද දෙන්න එපා කියලා. එහෙම නේද? හා? අපි නෙමෙයි කියන්නේ. දැන් උංගුංගු මිනිමරා ගන්න. මොකද ලොක්කා? මේ ඇවිල්ලා තියෙන අම්මා කතා කළොත් මට නඩුවක්. දැන් අපිට කියන්න දෙයක් නැහැ ප්‍රසන්නල ලෑස්තිලා ගහ ගන්නවා ප්‍රසන්නලා නාලක ගොඩ හේවලා ගහ ගන්නවා නාලක ගොඩ හේව ප්‍රසන්නට බයිනවා ඊට පස්සේ ලංසයි ඉන්දි කරුන්දයි ගහ ගන්නවා ඉන්දි කරුන්දට බීගමෙන්නේ දෙන්නේ නැහැ ලංසට දිගුල පිටියෙන්න දෙන්නේ නැහැ මේක මාර ගෝරියක් අපි අතරේ දෙයියන්ගේ පිටේ මේ සියලු දෙනා ආතල් එකේ ඉන්නවා රෝස් මේ පුල් ආතල් එකේ අපි දෙසිපාලනය කරනවා කාවින්ද ඇත්තක් නොගෙන ඇත්ත කතා කරන ඔබේම තැන රෝස් එක්ක යාළුයි රෝස් මා එක්ක යාළුයි මාත් බැඳලා නැහැ රෝසුත් බැඳලා නැහැ සේරමල් එකට ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ මොකද කිව්වේ මලකේ අඩු ගානේ රෝස් වැන්දොත් මට නීතිඥයෙක් ඉඳ රෝස් මට හිරේ යන්න නැතුව ඉන්න පුළුවන් මට දැන් නඩු 36ක් තියෙන ඉඳ එකම විසඳුම පංචරාමනායකගේ සහ රෝස්ගේ විවාහය ආරාධනය මොකද කියන්නේ මාර ප්‍රතිචාර තියෙන කතාවනේ මොකද ඔබ කියන්නේ? මොකද? ඔබේ ලුණු ගෙඩි ගැනද කියන්නේ? මෙයා මෙහෙම කර කර ලුණු ගෙඩි කියන බලන්න. අත ලොක්ක ලුණු දැන් කීයද? දැන් ගෝඨාභය ලොක්ක ඇවිල්ලා ಜಾති අමතලා මොනවද කිව්වේ? සැමන් ටින් එක දෙනවා කිව්වා රුපියල් 100ට. දැන් කීයද 285යි. 300 රුපියල්. අම්මේ බොරු කියනවා මම බොරු එක බොරුවක් බොරු 100ක් කියනවා. මම නඩු වැටලා තියෙන්නේ. බොරු කියන්න බා. මම බොරු කියන්නේ නැහැ දේශපාලනේ. අම්මේ ඕක ඉන්නේ ගෝයේ සාඩින් රත්තරන්ද? මම ගත්ත නිය 200 රුපියල්නේ. ඔයා කොහොමද 200 රුපියල්? මොකද මේ ජැක් මැකරල්ද? 300 රුපියල් බලන්න. අනේ මන්ද මට නඩු ඇති
සාඩින් කීයද මචේ? අද සාඩින් කීයද? ඔබ 220 වේ බරුවේ කියලා. ඌ තනි කර ගෝටක් එකේ ඌ 220. කොහෙන්ද 220ද 285යි. ආ? ඒක කියන මම දන්නේ අල කීයද අල? පරිප්පු කීයද 65ට දෙනවා පරිප්පු කීයද? ආ? ඒක හරි 165යි. අල කීයද? නෑ ඔයා කියන එක මං අහනවා වා වැලි බර තාර බර දාලා මෙතන නැති ප්‍රශ්නයක් ඇති කියලා මාව ආයෙ හිරි අරින්න යන්න. 385 සම. ආයෙ දෙකක් වෙන්නද? කොහොමරි මුන් අමු බොරු කෙප්ප ගෙලින්නේ අම්මේ තාත්තා. ඒක හිතාගන්න. අපි එදා ඉඳලා මේ ගැන උගුරේ ලේරහ වෙනකන් මේ ලක්ෂ 69 අයට කිව්වා. 2015 වේදිකාවේ පුනපුනා කිව්වා. අද ඒව දේවල් ඇත්ත වෙලා තියෙනවා අම්මේ තාත්තා. අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුළු මේ හොර නඩේ මොනවද කරන්න කියලා කවුරුත් දන්නව අම්මේ තාත්තා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ මේ අය චීනෙට කොටින්ම කිව්වොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ SWRD බණ්ඩාරනායක මහත්තයාගේ පිළිමෙත් එක්ක මුන් ඒ ඉඩම චීනෙට දුන්නානේ බං. මම ළඟදී යනවා ගෝල් ෆේස් එකේ. මම ගෝල් ෆේස් එකේ ඇවිදගෙන යනවා. ගෝල් ෆේස් කොළඹ ගෝල් ෆේස් නම්බර් 1 ගෝල් ෆේස් එකේ ගාලු පාර අංක 1 ඒ ඉඩම ඉස්සරහ පිටින් ඇවිදගෙන ඇද්දි අනේ බණ්ඩාරන මහත්තයා ඉන්නවා SWRD බණ්ඩාරන මහත්තයා යකා නැගලා ඉන්නවා අත පිට මොළොගෙන. එන්න පිළිමයක් කොපර් පිළිමයක් එක් මම බැලුවා අත මිට මොළොගෙන ඉන්නේ මොකද මෑන් කියලා. මොකද ලොක්ක අත මිට මොළොගෙන ඉන්නේ. එයා හිටගෙන ඉන්නේ චීනේ ඉඩමක බං. අම්මා බලන්න. දැන් ෂැන්ඩ්‍රිල්ලා ඉඩම චීනේනේ. දැන් මුන් SWRD බණ්ඩාරනායක කියන සංඝ වෙදුගුරු ගොවිකම්කරු පංචමහා බලවේගයේ එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘව තියලා තියෙන්නේ යකෝ චීනගේ ඉඩමක. චීනේ ඉන්න මිනිහා මොන අපරාධයක්ද බලන්න. ඒක තමයි අත පිටුම මං කියනකොට ගිහිල්ලා බලන්න ගෝල් ෆේස් එක ඉස්සරහේ වාහන ගියද්දි බලන්න බණ්ඩාරනායක ලොක්කා ඉන්නව දත් පිටි කාගෙන අත පිටු බලෝගෙන. ජකා නැගලා. ඇයි මං තොපි මාවත් එක්ක චීනෙට එක්ක කියලා. මේ ගෝඨාභය රාජපක්ෂ කියන රණවිරුවා තමුගේ අම්මා තාත්තා විකුණනවා වගේ අම්මේ තාත්තේ ගාලු පාරේ අංක 1 යුද හමුදා මූලස්ථාන. යකෝ ඒකට අපුඩි ගහන්න එපා යකෝ අඬන්න ඕනද? මම කිව්වම ගෝඨාභය චීනෙට සින්නක් කර ඉරවිව් එක කියලා මුන් අපුඩි ගන්න මුන් බීලා අනිවාර්යෙන්. මම කිව්වා ලෝක බොන්න දෙන්න බෑ. අඬන්න ඕනේ අම්මේ තාත්තා වෙන රටක නම් ද ඇමරිකාවේ පෙන්ටගන් එක විකුණනවද ඩොනල්ඩ් ට්‍රම්ප් චීනෙට කවුරුත් විකුණන්නේ නැහැ. අම්මේ තාත්තේ මේ වගේ හෙන ගහන අපරාධ කරනු අද කොටින්ම කිව්වොත් මේ බොහොට්ටුවේ උන්ට බුරියානි දෙකක් දුන්නොත් ඕන මගුලක් කරන්න පුළුවන්. හරියට හරි. අන්න ගුරුනාගල ජොනී කියනවා මහින්ද ලොක්කට සුමානකට දවස් දෙකක් බුරියානි කවනවලු කට්ටිය ඇවිල්ලා. අනේ අර පල්ලියේ බෝවත්ත වැටුනම පන්සලට බෝවත්ත කපලා දැම්මා. බෝවත්ත කැපුවා නම් බුරියානි දෙකකට. මූට බුරියානි 3ක් විතර දුන්නොත් ඕන මගුලක් කරගන්න පුළුවන්. අන්න කුරේ හරි. දෙවන මූණක බහුව රජුගේ රාජ සභාව බුල්ඩෝසර් කරා. ඔයා හිතන්නේ කීයක් බුරියානි කාලාද ඒක කරන්නේ නැත්තේ? හොඳට බුරියානි කාලා. ඒ ඉඳ අම්මේ තාත්තේ මුන් දමාද 3න් 2 ඉල්ලන්නේ අපි. වෙන්නේ ලොක්කා. සරබඳන් ඉන්න කෙනා යහන්නේ. ඔයාගේ 3න් 2 දෙනවද? දැන් මහින්ද ලොක්කා ඔයාගේ 3න් 2ක් ඉල්ලනවා දෙනවද ඔයා? දෙන්න බෑනේ. ඔබ දෙනවද? මොකද කියන්නේ? මම කියන්නේ අම්මේ තාත්තේ මොන්ට 3න් 2 නැතුව 3න් 2 නැතුව මෙහෙම කරනවා නම් 3 දුන්නොත් කොහොම වෙයිද ලොක්කා? අනිවාර්යෙන් 3ම චීනෙට විකුණලා තමයි නවත්තන්නේ. ඒ හින්දා මුන්ට රැවටෙන්න එපා. අපි එදා ඉඳලා කිව්ව දේවල් දැන් ඇත්ත වෙගෙන යනවා. චීනෙට රට වික්කා, ඉඩම් ටික වික්කා, මැච් එක ඉන්දියාවට වික්කා. දැන් MCC හරහා අපේ සංඝගේ විකුණන ඇමරිකන් පුරවැසියා
වලට කාය මොනවද කියන්නේ? මොකද? ආයත් කිව්වනේ 17 ක 280. ඉතින් අම්මේ තාත්තේ මේ හොර නඩේ මේ රටේ හින්නකම් අම්මේ තාත්තේ මේ අය එයා ලංකාවකට කාවද දන්නේ? ශ්‍රීලංකිකේ මල්ලිනේ. ඊට පස්සේ එයා ලංකාවේ ගැන මිහින්යාය ගැන කතා කරපු මහත්තයාට මොකද්ද කළේ? අන්න ෆුල් කිට් එක ගහගෙන මේ මහත්තයා ටයි එක දාගෙන ගිහිල්ලා වෙඩි තියාගත්තා කියලා කියනවා. තමුන්නාස්ලා විශ්වාස කරනවද එයා වෙඩි තියාගත්තා කියලා? නිදහස් අදහස්නේ. මෙන්න මේකයි තත්ත්වය මේ දාන්න. අපි දන්නා ලයිව් දන්නවා. ඒ ගැන ලීසින් පහසුකම් ගැන කතා කරන්න ගිය අපේ සුනිල් ජයවර්ධනට මොකද්ද කළේ? ගහලා මැරුවා. මෙන්න මෙහෙම සමාජයකට යන්න යන්නේ අපි තාත්තේ. මහ ලොකුවට ලොකු ජෙනරාල් වරුන්ව දැම්මා මිල පාලනය කරන්න. එයා ගියා මැනින් මාකට් එකට. ගිහිල්ලා අහිංසක එළවලු වෙලෙන්දෙක් කම්බෙලා අඩු කරපම් මිල නැත්තම් කනකුඩු වෙන්න ගහනවා කියලා කිව්වා. කිව්වා නේද? ඊට පස්සේ එයාම ගියා ලොක්කා වීවි කුඩන ඩඩ්ලි හම්බෙන්නේ. එතකොට කොහෙද යාගේ වලිගේ තිබුණේ? පස්සේ පැත්ත ඇතුලේ. ඩඩ්ලි කිව්වා මම දෙන්නේ අනුවට මොකද කියන්නේ කියලා. පළඩ වෙන්න කියලා එළිව්වේ. අන්තිමට අනේ වලිගේ පස්සේ පැත්ත ගහගෙන ආවා. පොඩි වටිනාම හඬපඩ තියෙන්නේ ඔය මහත්තයාගේ. සුපිරි හඬපඩ. මම එළින්නවට කැමතිම නෑනේ අදින ගන්න. ලෝකයි දැන් ඔහොම කිව්වම ලෝකයේ සුපිරිම හඬපඩ දීවලක දැන් අල්ලගෙන දැන් පොලිසිය ඇවිල්ලා තියෙනවා. ඒවල වටිනාකම කියන්න බෑ. හරියට මාළඟ අපේ තාත්තා විතර නඩු බාණ්ඩගෙන කතා කරනවා මේ සහෝදරයා කිව්වේ ඇත්ත. මම ඒ කාලෙත් යම කොප්පු කරන්න ඕන වුණාම මේ හඬපඩ තියාගත්තා. මොකද ලංකාවේ තරම් මිනිස්සු බොරු කියන්නේ නැහැ වෙන රටවල. මේ කියලා මේ නෑ කියනවා. මේ කියලා මේ නෑ කියනවා. මායක නෑ කියන්න බෑ. බඩු තියෙනවා. ඉතින් අපි එහෙමයි දේශපාලනය කරේ. අපි තාත්තේ ජනතාව වෙනුවෙන්ම තමයි ජීවිතේ කැප කරේ. මම හිතන්නේ කසාදයක් බැන්දොත් මේ ජීවිතේ ගත කරන්න බෑ. මොකද නෝනා කියනවා ඔයා මොකටද මෙහෙම දුක් විඳින්නේ? කොමිස් ටිකක් ගන්න, අල්ලස් ටිකක් ගන්න එහෙම කියලා වැලි ටිකක් කපන්න, පස් ටිකක් කපන්න, බොරු ටිකක් අදින්න එහෙම කරන්න වෙනවා. ඒිට රෝස්ගේ මගේ විවාහ ගැන මට නැවතත් සිතන්න වෙනවා. හොඳයි. එනා දැන් සිරමල් කැමති. විමල් වීරවංශ මහත්තයා පහුගිය ටිකේ කිව්වා ආලින්ද රත්නමනි රෝස් මැදිනිය. මෙයා කිව්වා Google අතාරින්න. Google තහනම් කරන්න. කොකාකෝලා බොන්න එපා. මෙහෙම කියලා විමලයා මෙහෙම කියලා නෝනා එක්ක ඩිස්නිලන්ඩ් ගියා. ශෂි වීරවංශ මහත්මිය එක්ක. අඹේ කොටයි. මට ලින්ද ගැඹුරුයි කමේ කොටයි. කියලා මම නෙමෙයි කිව්වේ. මට මාත් වෙන්න බෑ. මට දැන් ඇති වෙන්න අඩුද. කවුද කිව්වේ එක පොඩ්ඩක් වෙන. මට අරයව සමීප රූපයක් ගන්න මම නෙමෙයි කිව්වේ. කවුද කමේ කොටයි කිව්වේ? අන්න මේ නම. ගන්න නිර්මී තරුණේ. විශ්වප්‍රායවිල කියලා ලයිට් බිල ගැන කියන්නේ. දැන් ලයිට් බිල ආව තමුන්නාස්ලාගේ මාසුරක් එක අඩු වෙනවා. ට්‍රිබල් එක ඇවිල්ලා තියෙනව නේද? මොකද? ලයිට් බිල පහුගිය ටිකේ මට මතක විදිහට ඔය බලධාරීන් ඇවිල්ලා කිව්වේ ලයිට් බිලක් දෙන්නේ නැහැ. කොරෝනා කාලේ ලයිට් බිලක් නැහැ කියලා කිව්වා. අන්තිමට තුනම එකතු කරලා දීලා. මම තාත්තේ අපි ආපු කාලේ ආණ්ඩුවේ 10000ක් පඩි වැඩි කරපුවම පීබී ජයසුන්දර කිව්වා රජයේ සේවකයන්ගේ පඩියේ භාගයක් දෙන්න කියලා උන්ට. මෙච්චර හොරකම් කරපො. ඒ දාපේ තාත්තේ මම තමුන්නාස්ලාගේ ඉල්ලන්නේ මේ හොර ඇතිකරේට ආයෙ නම් අහු වෙන්න එපා. මුන් හොරු, මුන් මිනිමරුවෝ, මුන් පස්සොරු, වැලි හොරු, බොරළු හොරු, කුඩුකාරයෝ, කප්පල්කාරයෝ. අපි කිව්ව දේවල් බොරු වෙලා නැහැ අම්මේ තාත්තා. අද කොටින්ම කිව්වොත් නාකොටික්ස් එකෙන් අල්ලන කුඩු ටික උසාවියේ කුඩු පිටි වෙලා කුඩු ටික යනවා කුඩු ගාව.
ඒකට සම්බන්ධ තමයි ඔය ප්‍රසන්න රණදුංග සම්බන්ධයි කියලා මේ දයාසිරි මහත්තයා කියන්නේ. ඉතින් මෙවැනි අයට තුනෙන් දෙකක් දිනුනොත් අලොක්කා. තුනටම කෙල වෙලා තමයි අපි නවතින්නේ. තුනක් නැතුව ගෙදර යන්නේ. එහි දැන් මගේ පහුගිය ටිකේ අපේ මස්සිනා මතක් කරා පහුගිය ටිකේ කට්ටිය මගේ හඬපට ඇහුවා. ඇහුවා නේද කට්ටිය? එක දවසේ මම හිරේ ඉද්දි එක දාන ගත්ත රාජපක්ෂ ආණ්ඩුව. එක දාන්න ගත්ත මොනවාද හඬපට? රංජන් හිරුනිකා කියලා දැම්මා. රංජන් පද්මිනී රණවක ගුණතිල කියලා. රංජන් ශානි අබේසේකර. මේ එකකවත් අම්මේ තාත්තේ මම පැහැදිලිව කියන්නම්. තියනවලු හඬපට 1,70,000. එකකවත් නෑ අම්මේ තාත්තේ. රංජන් රාමනායක කප්පන් ඉල්ලුවා කියලා. අර පාරෙන් ලක්ෂ 10ක් ඉල්ලුවා කියලා. අතනින් කොමිස් ඉල්ලුවා කියලා නෑ. අතනින් මට ගාණක් තියලා කියලා කතා කරන්නේ. පස්වංචා, පුරවංචා මුකුත් නෑ. තියෙන්නේ මොනවද අම්මේ තාත්තේ? තියනවා කිව්වේ වල. හැමතැනම තියෙන්නේ මුංව කොහොමද ඇතුළට දාලා හිරේ දාන්න කියන එක. ඒක හරිද වැරදිද? මේක හරිද වැරදිද? අම්මේ තාත්තේ අපි කලේ එදා ඉඳලම හොරු අල්ලන්න මම වන් මෑන් ෂෝ එකක් දුන්නේ කියලා මම තමුන්නාසලට බයනතු කියන අම්මේ තාත්තා. තනියම ඒකේම දුන්නේ. අපේ ආපු හිටිය කට්ටිය මොනවද කළේ? වජිර අබේවර්ධනලා කෙලින්ම සෙට් වෙලා ඒ පැත්තේ උන් එක්ක ඩීල් දාලා උන්ව අල්ලන එක නවත්තන්න ගියා. කියන්නේ රවි කරුණානායකලා මොනවද කළේ? අද මේ නීතිඥතුමිය කියයි අද රවි කරුණානායක මහත්තයව අල්ලන්න බැරි වෙන්න අධිකරණයෙන් වාරණ නියෝගයක් දාලා අම්මේ තාත්තේ. දැන් ඩීල් එක තියෙන්නේ කායකද කියලා තේරුණා නේද ජනතාවට? අද රවි කරුණානායක මහත්තයව අල්ලන්න බැරි වෙන්න මොකක්ද ඒකට කියන්නේ? මේ මොකක්ද රින්දුනේ? ඇන්ටිසිපේටරි බිල් අන්නේ මේ අපේක්ෂිත අපෙන් වාරණ නියෝගයක් දාලා. දැන් තේරෙනවනේ මොකද්ද තත්ත්වය කියලා. ඒගොල්ලන්ට විරුද්ධව කවද ඇල්ලුවේ? රංජන් රාමනායකව හිරේ දැම්මා. පාටලි චම්පික රණවක. වාහනේ යද්දි පස්සෙන් ඇවිල්ලා කොල්ලෙක් 1000cc බයික් එක ඇලුවා කියලා. පාටලි චම්පිකව හිරේ දැම්ම දැන් අධිචෝදනා දාලා. පහුගිය ටිකේ මහින්දානන්ද අලුත්ගමගේ පුතා ඩික්මන් රෝඩ් එකේ OIC ට්‍රැෆික් OIC ව බරලා හැප්පුවා. මුකුත් නැහැ. පහුගිය ටිකේ කුසල් කියන ක්‍රිකට් අතින් පොලිසිය නිලධාරියෙක් මැරුණා. මුකුත් නැහැ. අනේ පාටලි චම්පික උන්ට විරුද්ධව කෑ ගහන ඉඳා එයාට අධිචෝදනය හිරේ. රංජන් රාමනායකව ඇතුළට දැම්මේ මොකද? පහුගිය ටිකේ තමුන්නාසලට හාල් බෙදන්න ගිහලා හාල් බෙදන්න ගිහිල්ලා රංජන් රාමනායක කරපු වරද මොකද? මාදිවල മന്ത്രി නිවාසයකට එක දිගට කට්ටිය වැඩ කරගෙන යද්දි මම දැනග මම අපිට හිටියේ නඩු තුනක. නමුත් මම හරියට මේ ලොක්ක දන්නවා. මේ හැරල්ලා ගෙදර ආණ්ඩියල්ම අපි කොට්ටාස කල්පනා කරු හැරල්ලා ගෙදර හැරල් කිව්වා රංජන් අයියා එන්න කිලෝ 5 ඒවා 50 දෙනෙක්ට බෙදන්න ඕනේ. ගෙදර තියලා ආයි එන්න ගියේ තවත් හාල් ටිකක් අරගෙන. එද්දි ගිහලා ඩඩ්ලිට කතා කරලා හාල් ලොරියක් ගෙන්න ගත්ත මාදිවල മന്ത്രി නිවාසෙට. මුන්ට මේක බලන් ඉන්න බැරි වුණා. මොකද ආණ්ඩුවේ කරන්න ඕන දේවල් විපක්ෂ മന്ത്രിවරු කරනවා. බලන් ඉන්න බෑ ලකුණු වැටෙනවා. කොහොම හරි අල්ලන්න ඕන. එළවලු ලොරියක් ගෙන්න ගත්ත දඹුල්ලේ මාදිවල മന്ത്രി නිවාසෙට. කෑ ගහගෙන එතන වාදයක් ආවා. මුන් මාව අල්ලන් ගිහිල්ලා අර පල්ලන්සේනේ අර කුඩු බොන දරුවන් ඉන්න ඒ හිර කඳුරට මාව දැම්මා. ඒ හිර කඳුරේ ඉද්දි ජේලර් මහතුරු ඇවිල්ලා කියනවා අනේ රංජන් අයියා ඔයා හාල් බෙදන්න කියලා ඔයා ඇතුලේ ඉන්නවද? මේ තාප්පෙන් එහා කුඩු බෙදන එක එළියේ ඉන්නවා කියලා. මේකයි ලංකාවේ තත්ත්වය අම්මේ තාත්තේ. මේක වෙනස් කරන්න පුළුවන් අම්මේ තාත්තේ. මේකට වෙනස් කරන්න පුළුවන් බලය, ශක්තිය, පරමාධිකාරී බලය තියෙන කාටද අම්මේ තාත්තේ? මං ඉස්සරහා පිටින් ඉන්න තමුන්නාස්ලාට. තමුන්නාස්ලාගේ බලයට, ඡන්ද බලයට මේ ලොක්කෝ සේරණයට ගන්නවා. මේ ලොක්කෝ සේරණයට ලෝකේ ලොකුම ලොක්කා ඩොනල්ඩ් ට්‍රම්ප් පවා අර ජෝර්ජ් ෆ්ලොයිඩ් කියන කළු ජාතිකයව පාගපු ඇමරිකන් පොලිස් කාර්යයා ඒ පාගල කරපු ඒ වැඩේට ඇමරිකානු සේරම පාරට බැස්සම ලෝකේ ලොකුම පොලිස් කාර්යයා
අන්ඩර්වෙයා එක පිටින් ලංකට් එක පිටින් බංකර් එක හැංගිලා හිටියා අපේ තාත්තා. ඒ මොකද්ද? ඇමරිකන් ජනතාවගේ බලය. ජනතාව පාරට දැස්සට පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් බංකර් එක හංගපු ජනතාවට එච්චර බලයක් තියෙන ජනතාවට ලංකාවේ ජනතාවට බැයිද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව පාරට බස්සන්න? මුගේ චන්දිකමට ඕන ඔය කීප දෙතුන් දෙනෙක්ට වෙඩි තියලා මරයි. මේ තොකුරු 2 කෝටි 20 ලක්ෂය මරන්නද මු? හා? ඔව් හොඳම උදාහරණය තමයි බහුගේ ටිකේ. අනේ අර පොලිසිය අපේ ඉන්න ලුණාවේ ත්‍රිවිල් දෙකකින් ආව දීවර හම්බන්න තරම් මිනිස්සු. අනේ වාදයක් ගියා වෙඩි තිබ්බා. අම්මේ තාත්තේ ගෑනු ගෙහුවේ ලුණාවේ පොලිසියට. පොලිස් කාරෝ අම්බානක දුවලා බේරුනේ. අම්බානක කෑවා. දැන් මේ වීඩියෝ සේරමල්ල ෆෝන් ඕන් කරගෙන ඉන්නවා මට බඩු හරි හෙට කමන්නේ නොමිලේ වැඩ කරන නීතිඥතුමියක් ඉන්නවා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් රෝස්ලා ඔකඩ අසනීපයක් වුණොත් හර්දාබ අපේ ડોક્ટર ජයලත්ගේ පුත්‍රයා ඉන්නවා අසනීපයක් වුණොත් බය වෙන්න දෙයක් නැහැ අපේ තාත්තේ මේ අවස්ථාවේ කියන්නේ අපේ කට්ටිය අපේ කණ්ඩායමේ ඉන්න අය බොහොම සහයෝගයෙන් වැඩ කරනවා. කවුරුත් එකට එක මිනිමරා ගන්න නැහැ. එක වෙයිද මම? මේ පාරත් එක වෙයිද? මම එකද? ඔය එක කියලා මාර කෙලියක් උනා ගිය පාර. ආජ්ජලා සීගල ගිල්ල තණ්ඩ කොලේ රංජන රාමනායක එක වෙන්න ඕනේ එකට ගහන්න කියලා ගහලා තියෙන අජිත් මානපුරවටම මල කෙලියන්න උනේ මම අංක දෙක එක නෙමෙයි බං දෙක තියෙන්නේ අම්මා බල්ල දැන් ඕක ඇහුණා ආච්චිලා ගිහිල්ලා අතරක පුතේ එකට ගහපන් එක කවුද අජියා කවන්නේ මනුස්සයා අජිත් මානපුරව කියන්නේ අපේ පක්ෂය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තමුන්ගේ පාදයක් දන් දුන්න සිවිල් ඉංජිනේර කෙනෙක්. ඇත්තටම හොඳ මිනිස්සෙක් හොරකම් වංචා නැහැ. එතුමා ගැන සලකා බලන්න. දැන් කී දෙනෙක් ගැන මං කිව්වද මල කෙලියක් නේද? 90 අතන 17. ඊට පස්සේ රෝස් 4 කීයද? රෝස් 4. ආවියා නෑ කොරෝනා කාවින්ගේ නම්බරේ මොකක්ද? ඒ දුරට ගියාම මට කෙලවෙලා නේ බං. මොනවා පතුලට තියෙන්නේ? දැන් රෝස් දෙකයි කාවින්ද දෙකයි අජිත් මානපුරම දෙකයි. කවුද? තුනක් ආර්ඩර් කර තුනක් තුනම ගහන්න පුදුම. තුනක් තියෙන තුනක්. උන්ට කතා කරලා ෆයිට් කරලා තුන් දෙනෙක් ගේන්න. තුන් දෙනෙක් ගේන්න හොඳ. 19 දීගුවේ ප්‍රධාන සංවිධායක කවදාවත් දාලා ගියේ නැහැ පක්ෂ පන්නේ නැහැ හර මෑට බැන්නේ නැහැ ඒ අපේ කාටවත් දෙන්න හොඳ අත්පොසන්නාවක් දෙන්න ඒ වගේම අපේ නීතිඥ හැමදාම පක්ෂයයිගේ නඩු ගැන නොමිලේ කතා කරපු රෝස් ප්‍රනාන්දු මහත්මියට අංක 4 දෙන්න හොඳ අත්පොසන්නාවක් ඒ වගේම මගේ විජේ කුමාරතුංග මහත්තයා මගේ මාමාගේ ජනප්‍රියම චිත්‍රපටිය නවම්බර් 17 ලලිත් තෙන්සිල් මහත්තයාට දෙන්නක් වන සන්නාදයක්. දැන් උන් තුන් දෙනා ගොඩ ගියා මට කෙලුණා. තොට දෙකලු. එදායි එහෙනම් තමුන්නාස්ලා හිතනවා නම් රංජන් රාමනායක තමුන්නාස්ලාගේ වැඩිම මනාපෙන් පාර්ලිමේන්තු ගිහිල්ලා පස් කැපුවේ නැහැ වැලි කැපුවේ නැහැ කප්පම් ගත්තේ නැහැ චරා වැඩ කරලා දූෂණ වංචා කුඩු එතනෝල් ගෙනාවේ නැතුව තමුන්නාස්ලා වෙනුවෙන් හිරේ විලංගු වැටෙන්න හරි කෙලින් කතා කළා කියන තමුන්නාස්ලා හිතට දැනෙනවා නම් අම්බේ තාත්තේ අංක 2 වන් ෂොට් අංක 2ට ඡන්දයක් දෙන්න කියලා මම ඉල්ලනවා එන තමුත් නෝන ලංකාව වැඩි කරන හදවත